අයිබෝන් ප්‍රියහිතවතුනි සති අග සප්තස්වර රිද්මය 7 notes ක්ලැරන්ස් විජේවර්ධන එදා ගායනා කළ ගීතයක් අද ගිහාන් ප්‍රනාන්දු සියත 7 notes වෙනුවෙන් ගායනා කළේ. ඔබ මේ රාත්‍රියේ බොහෝ දේවල් බලාපොරොත්තු විය හැකි. ඒ සියලු බලාපොරොත්තු අතර අපට ඔබ වෙනුවෙන් ඉටු කළ හැකි එක බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ ඔබේ සන්තෝෂය, ඒ ඔබේ විනෝදය. අපි ඒ වෙනුවෙන් සෝදානම් වෙනවා පැය දෙකක් පුරා. මේ සති අග සප්තස්වර රිද්මය 7 notes ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයන් හා සම්බන්ධ වූ කලාකරුවන් 6 දෙනෙකු සමගිනුයි අද අපි ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු අනුග්‍රාහකයන් 6 දෙනෙකු සූදානම්ෙන් සිටින අය වෙනුවෙන් පිරිවැය දරන්නට හැදෙන රටේ හදන පාට මල්ටිලැක්, ඒ වගේම men LED අඳුර මකන සොඳුරු එළිය, SB Fashion, Fiodel කිරිතේ තත්පර 30න් රසවත් කිරිතේ එකක්, ඒ වගේම අපේ රටේ විෂ බීජනාශක දියරය Meditol සාඩම්බර ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක්. මේ සියලු දෙනාම පිරිවරාගෙන එමනම් අපේ අද සහභාගී වෙන ශිල්පීන් හඳුනා ගනිමු. පළවෙනි ගීතය ගායනා කරේ අපේ රටේ සිටින සම්මානනීය නළුවෙක් කිහාන් ප්‍රනාන්දු. ආයුබෝවන්. ඊට පස්සේ අද සාමාන්‍යයෙන් වෙනදා නොලැබෙන දුර්ලභ අවස්ථාවක් අපිට උදා වෙනවා. ඒ ලංකාවේ සිටින පළපුරුදුම ඡායාරූප ශිල්පියෙක්, ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙක්, ඒ වගේම ගායන ශිල්පියෙක්. එක්තරා වැඩසටහනකදී මෙහි නොව වෙනත් තැනක මම අහපු ප්‍රශ්නයකට දීපු උත්තරයක් මම සලිත වුණා. මං අහුව නිකමට වගේ සින්දු කීයක් කියලා තියෙනවද කියලා. 800කට වැඩි මල්ලි කියලා කිව්වේ. නෑ. ඊටත් වැඩි. 400කට වැඩි. 400කට වැඩි. يعني අපිට ඇහෙන ජනප්‍රිය ගීතාවලියට වඩා එහා ගියපු සෑහෙන ප්‍රමාණයක ගීත ප්‍රමාණයක අයිතිකරුවෙක් දයන් විතාර්ථ. අයිබෝන්. ඊට පස්සේ නටන්න මේ ෆ්ලෝ එකට කැඳවන්න බොහෝ සෙයින් ඉඩකඩක් තිබෙන රුක්ෂානා මේ එකතුවේ ඉන්නවා. අයිබෝන් රුක්ෂානා දිසානායක. ඊට පස්සේ මගේ දකුණු අත පැත්තට එනවා. දකුණු අත පැත්තේ ඉන්නේ අවුරුදු කුමරියක් වෙලා පටන් අරගෙන ඊට පස්සේ නිරූපණ ශාස්ත්‍රයට ඇවිල්ලා ටෙලිනාට්‍ය ශාස්ත්‍රයට ඇවිල්ලා අද වෙනකොට රටම දන නිලියක් පියුමිෂානිකා බොතේජු. අයිබෝන්. ඊට පස්සේ වගේම ඉන්නවා තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාව හරහා 8ක් දැනගත් ගායන ශිල්පිනියක්. අද ඒ වගේම ඒ ලබාගත් දැනුම ඊළඟ පරම්පරාවට බෙදෙන ගුරුවරියක් සුබානි හර්ෂණී. අයිබෝන් සුබානි. අයිබෝන්. ඊට පස්සේ මේ දවස්වල ඉලන්දාරියෝ ටෙලිවෘතාන්තය ඔබ නරඹනවා සියත ටීවී ඔස්සේ. එහි මදුකගේ චරිතය නිරූපණය කරන අසංක මෙන්ඩිස් අද වැඩසටහන සඳහා කැඳවනවා. අයිබෝන් අසංක. අයිබෝන්. රයිට්. ඊට පස්සේ අපේ සුපුරුදු මියැසි මඩුල්ල. අදත්
ඒ සඳහා සූදානමින් 7 දෙනෙක් සිටිනවා. සංගීතය මෙහෙයවීම, ඒ වගේම තබ්ලා සහ පර්කෂන් වාදනයට අමතරව මේ සියලුම ශිල්පීන් සියත වෙනුවෙන් ආරාධනා කොට කැඳවන්නේ විශාරද මනෝජ් පීරිස්. ලලිත කලා ශූරී විශාරද මනෝජ් පීරිස් ඇතුළු සංගීත සහෘදීන්. ඔක්ටෝපෑඩ් වාද්‍ය ශිල්පියා අද වෙනස් වෙලා තියෙනවා. අසංක බණ්ඩාර අද ඒ ස්ථානය හිමි කරගෙන තිබෙනවා. මනෝජ්ගේ අසල්වැසියා අසංක බණ්ඩාර. ඊට පස්සේ ඩොලක් වාද්‍ය ශිල්පියා චමිල් පෙරේරා. චමිල් සුබ උපන්දිනයක් වේවා. ජය වේවා. අද චමිල්ගේ බර්ත්ඩේ එක. සුබ උපන්දිනයක්. ජය වේවා. ඊට පස්සේ අපේ කීබෝඩ් වාද්‍ය ශිල්පීන් පුන්සි සිලයිරු සමගින් ශශි කතපත්තු, බේස් ගිටාර් වාද්‍ය ශිල්පියා කපිල කෝසල, ඒ වගේම ලීඩ් ගිටාර් වාදනයෙන් ලක්ෂ්මන් කන්නංගර. බුලේ මේ දැන් සුබ පතන්නේ දැනන් හිටියේ නැති? ඔච්චර ඩොලකෙත් එක්ක එහෙම හොට්ටු වෙවි යනවා දැනගෙන. දැනන් හිටියේ නෑ? ඒකනේ මහත්තයෝ කියන්නේ. රයිට්. මේ අයත් එක්ක එහෙමනම් අපි පැය දෙකකට වැඩි කාලයක් ඔබ සමග ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රියතමතුනි, මේ සති අග සප්තස්වර රිද්මය 7 notes. 2, 3, 4. Thank you.
කඳුළු සිතුවම් නොවී ප්‍රේමයේ නාමයෙන් සේද දුගුලල් වලාමී දුමෙන් වැසී සඳක් වී නැගී ආසඳේ ඔබ විඳගන්න ඉඩදෙන්න රිතුවේ මගේ දෙතුරාවෙන් කඳුළු සිතුවම් නොවී ප්‍රේමයේ නාමයෙන් අලුත්ම ගීතයක් දයන් විතාන මහත්මයාගේ. පද සංගීතය තනුව මුලින්ම මම තනුව හැදුවා. ඊට පස්සේ තනුවට මම පද රචනාව කරා. ඊට පස්සේ මහින්ද බණ්ඩාරයන්ට සංගීත සංයෝජනය කරන්න කියලා මම්ම ගායනා කරා. මොකද හේතුව? මට ඇත්තටම ලස්සන මෙලඩියක් ආවර පරණ ෆිල්ම් සෝංග් එකක් වගේ ඒක හදිසි ආවා මෙලඩිය. ඊට පස්සේ ඒක මතක තියාගත්තා. මට උසර ලියන්න බෑනේ. ඊට පස්සේ ඒක මතක තියාගෙන ඒක හිතේ තියාගත්තා. ඊට පස්සේ ඒක ඇත්තටම ප්‍රවීණ පද රචකයෙකුට දුන්නා ලියන්න. ਉਹ ලියලා දුන්නා. මම කිව්වා හැබැයි එතකොට මට හිතුණා මට ඕනි වෙන අර ඇදෙන වචන අර මගේ තාලෙට ඕනි වෙන විදිය වචන නැගලා මම නිකන් ඩමියක් වගේ ලිව්වා පොඩ්ඩක්. පස්සේ ඔක මම කුලේයි අපි කුලරත්නාරි වංශයන්ට පින්නවකෝ දැන් මේක හොඳයි මේක කියන්නේ කියලා. තියෙන තව ගීතේ ලියුනේ. ඒ ගීතේ හැර වෙනත් ගීති ભેද ලියු තියෙනවා. ඔබම ඇවිත් යාලි යන්න ගියත් කියලා මම ලියන සංගීතයට තව ගීතයක් තියෙනවා. ඔය පෞගිය දවසක එතෙන් එන්න කලින් තව දෙයක් සිහිපත් කරන්න ඕනේ. අපේ රටේ සිටපු ජ්‍යෙෂ්ඨතම රංගන වේදිනියක් මියුරු සමරසිංහ මහත්මිය අවුරුදු 81ක් පමණ ආයුවලදා අපෙන් සදාටම සමුගත්තා. ඒ සෝචනීය ප්‍රවෘත්තියත් මේ මොහොතේදී සමාජගත කළ යුතුයි. එතුමියට නිවනෙහිම සැනසුම ලැබේවා කියලා මේ වෙලාවේ සියලුම කලාකරුවන් සහ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. ඒ පවුලේ උදවියට වගේම ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට අපේ සාක්ෂ්‍ය සංවේගය පළ කරන්නට අපි මේ අවස්ථාවක් කරගන්න කැමතියි. මම කියන්න ගියේ මේ ලෝක ප්‍රකට ඒ වගේ පුද්ගලයෙක් ලැරි කිං සීනෙන් මාධ්‍ය ජාලයේ හිටපු ලැරි කිං මහත්මයාත් ප්‍රාප්ත වුණා. අපි ඒකත් මම ඉදිරි සුමානයක් වෝ දෙයකට කලින් කිව්වා.
එතුමා විශේෂ වෙන්නේ එතුමා තමයි මේ ලෝකේ වැඩිම රාජ්‍ය නායකයින් සහ ලෝක ප්‍රකට කලාකරුවන් සම්මුඛ සාකච්ඡාවකට ලක් කළ පුද්ගලයා විදියට. ඒ කියන්නේ මෙසේ අය නෙමෙයි ලෝක ප්‍රකට උදවිය සම්මුඛ සාකච්ඡාවට ලක් කිරීම නිසා තමයි එතුමා ජාත්‍යන්තර ප්‍රසිද්ධියටපත් උනේ. ඒ වගේ අද ගත්තොත් අපේ දයාන් විතාරණ මහත්මයා තමයි මම දන්න තරමට ලංකාවේ ආටිස්ට්ලගේ කලාකරුවන්ගේ විශාලම ඡායාරූප එකතුවේ ඔබතුමා ගාවද තියෙන සාමාන්‍යයෙන් කලාකරුවෝ කී දෙනෙක් විතර ඡායාරූප ඔබතුමා ගාව තියෙනවද? දැන් අද ආපු මේ සියලු දෙනාගේම ඡායාරූපත් එතුමා ගාව තියෙනවා. සාමාන්‍යයෙන් කීයක්ද තියෙනවද? ඒක නම් කියන්න දන්නේ නැහැ. හැබැයි කවුරු හරි මිය ගියත් අදටත් මියුරියක්ගේ හැම පින්තූරයක්ම ෂෙයා වෙන්නේ මගේ පින්තූර. ඉතින් ඒක මම දන්නේ මම අරගෙන මම ඒවා සංරක්ෂණයත් කරලා තියෙනවා. මම හිතන්නේ මියුරියක්ගේ මම මුලින්ම ගත්තේ 97. ඊළඟට ගත්තේ 2007. ඊට පස්සේ ගත්තේ සම්මානයක් හම්බුණා මටත් එක්කම මේ අපිට දේශාභිමාන සම්මාන වගේක් හම්බුණා. එදා ගත්ත පින්තූර මම තුන් පාරක් පින්තූරයක් තියෙනවා. ඒක ගිය අවුරුද්දේ ගත්තා. ඉතින් ඇත්තටම අවුරුදු 10න් 10ට වගේ එහෙමත් නැත්නම් අවුරුදු ඔව් ඒ වගේ පින්තූර තියෙනවා. කවදාද එක්සිබිෂන් එකක් කරන්න තරම් තියෙනවා. අනිවාර්යයෙන්. හැබැයි එහෙම කරන්න හිතන්නේ නැහැ. මොකද මම මේ උදාහරණයක් ඇති. මොකද ඒක තමයි මගේ සතුට. ඒ කියන්නේ මගේ තියෙන පින්තූර සියලු දේ මම උදාහරිනවා. ඕනි කෙනෙකුට ඕනි විදිහට ගන්න. හැබැයි සමහර අය අර මගේ අස්සන තියෙන උඩිනුත් මේ කට්ටිය නම දාලා එහෙම පාවිච්චි පොඩ ඒක මම කරනවා. ඒ ප්‍රසිද්ධිය දෙන්න කැමති නැහැ. පොඩි එහෙම අනිවාර්යයෙන්ම හැම කෙනෙකුගේම උපන්දිනය මතක තියාගෙන උපන්දිනය දවසට විශේෂයෙන් සුබ පතන කෙනෙක් දායන්නයි. එහෙම ක්වොලිටිස් තියෙන මිනිස්සු හරිය අඩුයි මේ මම හිතන්නේ මේ ඔක්කොම ඔබ හැරෙන්න ඔබ අද අඳුරගත්තේ. අනිත් මේ ඔක්කොම උපන් දිනවලට මට පින්තූර තිබ්බා සුබ පතන්න ඕන්ගේ තොරතුරු තිබ්බා. මල්ටිලැක් අපේ අනුග්‍රාහක කණ්ඩායමේ ප්‍රධානිය ජාත්‍යන්තර ප්‍රමිතින් වලට අනුකූලව සහ පරිසර හිතකාමී අයරින් තීන්ත නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ දැවැන්තම තීන්ත අපනයන කරුවා මල්ටිලැක් ඊයම් රහිත 100%ක්ම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් කරන මල්ටිලැක් ඕනෑම කාලගුණික හා දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන තීන්ත වර්ගයක්. මල්ටිලැක් හැදෙන රටේ හදන පාට මෙන් LED අඳුරමකන සොඳුරු එළිය සමගින් ඔබ වෙත ගෙන එන මෙන් LED ගෙන්වා බෙදා හරින්නේ ශ්‍රී ලංකාවේ විශාලතම හાર્ඩ්වෙයාර් උපකරණ ගෙන්වා බෙදා හරින අංක 1 සමාගම මෙන් ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ්. අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව වසර 50ක වෙළඳපොළ විශ්වාසය දිගුකල් පැවැත්ම උපරිම බලශක්ති කාර්යක්ෂමතාව සහ වසර 2ක වගකීමක්ද සහිතයි මෙන් LED අඳුරමකන සොඳුරු එළිය. අපේ රටේ විෂ බීජනාශක ධීරය මෙඩිටෝල් ඔබේ පවුලේ ආරක්ෂාව සහ ඔබේ කාර්යාලයේ ඔබේ සේවා ස්ථානයේ ආරක්ෂාව සඳහා මෙඩිටෝල් විෂ බීජ පළවා හරින අපේ රටේ වීරයා. විවිධ මෝස්තරේ කාන්තා පිරිමි ළමා ඇඳුම් හිතේ හැටියට තෝරා ගැනීමට විශාල පරාසයක් ලංකා පුරා ශාඛා 20කට වැඩි. ඔබත් එන්න ඇවිත් බලන්න ඔබ ආයෙත් එනවා සත්තයි SB ෆැෂන්. ඔය අපි බලන් ඉන්න විදිහට මම නිකන් එන්ඩෝස්මන්ට් එකක් කියන්න දෙන්නේ නේද අපි කියනවද මතකයිද ඒවා? පියෝඩෙල් කිරිතේ සාමාන්‍යයෙන් තේ එකක් හදන්න විනාඩි 3-4ක කාලයක් යනවා. ඒ කාලය පුළුවන් තරම් අවම කරගෙන තියෙන්නේ. ඒ විනාඩි 3-4ක තේ එකක් හදන්න ගත වෙන කාලය තප්පර 30කට අඩු කරගෙන තිබෙනවා. ඒ කියන්නේ පියෝඩෙල් කිරි හැදි දෙකක් විතර දාලා උණු වතුරට දිය කරලා බොන්න විතරයි තියෙන්නේ. ඒකට තේ කොළ සීනි පිටි සියල්ලක්ම අන්තර්ගත කරලා තිබෙන්නේ. එයයි පියෝඩෙල් කිරිතේ වල තියෙන විශේෂත්වය. රයිට්. අපි එවනම් ටිකක් කතා කරමු. අපි දැන් සින්දු කීපයකුත් අස්වින්ද නිසා මම එනවා ගිහාන් ගාවට. ගිහාන් මට කොයිම වෙලාවකවත් වැඩසටහනකදී පුද්ගලිකව මට දැනෙන හැඟීම සඳහන් කරන්න බෑ. කියන්නේ මට කමෙන්ට් කරන්න බෑ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. නමුත් සමහර දේවල් විනිශ්චය කරාම සමහරලාට මට නොහැකි වුණත් මගේ වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගෙන් යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඔබ දන්නවා අපි දැන් ලෝකයේම රටක් විදිහට නෙමෙයි මුළු ලෝකයේම කොවිඩ් වසංගතයට මුහුණ දෙලා ඉන්නේ. ඉතින් මේ වසංගතය සහ වසංගතයේ පෙර සහ පසු බලපෑම් ගැන අපි ගොඩක් වෙලාට ජාත්‍යන්තර වශයෙන් කතා කරනවා, ජාතික වශයෙන් කතා කරනවා. ගොඩක් වෙලාවට මේ ව්‍යසනයට ගොදුරු වෙච්ච නිර්මාණකරුවෝ ඉන්නවා, කලාකරුවෝ ඉන්නවා, දේශපාලඥයෝ ඉන්නවා, සිවිල් සමාජයේ පුරවැසියන් ඉන්නවා. මේක මහා විශාල දැන් විපත්තිදායක කාලයක්. අපි ඔය විපත්තිදායක කාලය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි හැමතිස්සම සමාජගත කරන්න ඕනේ සොලියුෂන්ස්. මොනවාද මේකට තියෙන විකල්ප? දැන් කලාව ගත්තොත් ඔබ නළුවෙක්, ඔබ එන්ටර්ටේනර් කෙනෙක්, ඔබ රටෙන් එළියට ගිහිල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩි වලට සහභාගී වෙච්ච කෙනෙක්, සාමාන්‍යයෙන් අවමය ටුවර් 4-5ක් අවුරුද්දට යන කෙනෙක්. දැන් මේක දැන් සායන කාලයක් තිස්සේ අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මේ ක්‍රයිසිස් එකට මුහුණ දෙන්නේ. මොකද්ද සොලියුෂන් එක? මොකද්ද ආයෝජනා කරන වැඩපිළිවෙල? මට නම් ඇත්තටම කියන්නේ මට නෙමෙයි ලෝකෙටමත් මේ වෙලේ පොදු සොලියුෂන් එකක් නැහැ ඇත්තටම මට දැනෙන විදිහට. හැබැයි මට අපි දැන් කලින් කතා වුණේ අපිට අමතක වෙලා තියෙනවා දැන් මේක 3-4 දිනක් ඉද්දි රෝගීන් නැත්නම් චීනයේ මේක හැදිද්දි තිබිච්ච පරිස්සම දැන් අපේ සමාජයෙන් ඉවත් වෙලා තියෙනවා. චීනයේ තියෙද්දි මීට වැඩිය පරිස්සම් වුණා. දැන් මෙහෙට ආවට පස්සේ දැන් දවසකට 700-800ක් රෝගීන් බිහි වෙනවා. හැබැයි සමාජය තුල ඒක නැති වෙලා ගිහින් තියෙනවා. ඉතින් දැන් මේ යන තත්ත්වය අනුව සියලුම ශ්‍රී ලාංකිකයින්ට
ඉදිරියේදී කොරෝනා හැදුණා කියන එක නිකන් එම්බිඩිස් හැදෙනවා වගේ තත්ත්වයකට එන්න තියෙන්නේ. ඉතින් මට හිතෙනවා ඒ ආයෙමත් අපි මතක් කරමින් අපි පරිස්සම් වෙන්න ඕනේ කියන එක මුඛවාඩම් දාන එක හරි මේව කරන එක හරි නිකන් අර හෙල්මට් දානවා වගේනේ දැන් මේවා දාන්නේ මුඛවාඩම් දාන්නේ පොලිසියෙන් අල්ලන හින්දා තමයි දාන්නේ නැත්තම් ටක් ගාලා ගලවගෙන නිකන් යන්න පුළුවන් නේ. ඉතින් මට හිතෙන්නේ ඒක අපිම හදා ගන්න ඕන දෙයක්. හැබැයි පේන තෙක්මානක මට නම් පේන තෙක්මානක ඒ කියන්නේ බොරුවට අපිට කියන්න පුළුවන් මේක ඉවර වෙයි ඉවර කරනවා කවුරු හරි කරයි කියලා. හැබැයි මගෙත් මට නම් පේන තෙක්මානක මේකේ විසඳුමක් තාම නම් පේන්නේ නැහැ. ඉතින් බොහෝ වෙලාවට ඉතින් අපිට ඔය ඉන්ජෙක්ෂන් එකක් ඇවිල්ලා ඒක රටේ ඉන්න හැමෝටම ලබා ගන්න පුළුවන් වුණොත් මිසක්කා නැතුව වෙන පේන මානයක් නැහැ. සහ දැන් අපිට දවස ගානේ ඇහෙන ප්‍රවෘත්ති හරි නරකයි නේද අපිට දැන් අහවල් ප්‍රදේශයේ මෙච්චර අහු වෙනවා කියනවා. කාටවත් ගාණක් නැහැ මට පේන්නේ. ඉතින් අපිටත් වඩා මේකේ වගකීම් අයට නම් ගාණක්ම නැහැ වගේ. ඉතින් නේචර් එකෙන් හොඳ පාඩම් ටිකක් ඉගෙනුවා මේ ටික කාලේ. මං හිතන්නේ මොකද මේ මම හැම වෙලෙම කියන එකද මිනිස්සුන්ට රැවටෙන්න අයිතියක් තියෙනවා. අපි රැවටුලාට කමක් නැහැ. රැවටෙන්නේ අසරණකම හින්දා. හැබැයි රවට්ටන එක ටිකක් නරකයි. ඉතින් මේ රටේ මිනිස්සුන්ව මේ කලාකාරයෝම ආගමික නායකයෝ දේශපාලනඥයෝ සමාජයේ විවිධ අය විටින් විට විවිධ ආකාරයෙන් රවට්ටනවා. ඉතින් අපිට එහෙම රැවටිච්ච අපේ අයත් ඉන්නවා මේ මොහොත වෙන විට. ඒ රැවටෙන අය රවට්ටන අයට නේචර් එකෙන් දඬුවම් දෙනවා කියන එකත් පහුගිය ටික කාලෙම ඔප්පු කරලා පෙන්නනවා අපිට. මං හිතන්නේ මේක අපිට සබහා ධර්මයෙන් දෙවියෝ කියන එක ගැන මගේ ලොකු මතයක් අදහස වෙනස්. මම විශ්වාස කරන්නේ නේචර් කියන එක. නේචර් එකෙන් අපි හැමෝටම දීපු පාඩමක්. සබහා දහමට නොවනවනත ලොවේ කිසිවක් ඔය ටික තේරුම් ගත්තා නම් බුදුහාමේ මැරෙනකන් ඇති. එතනින් එහාට වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. තත්වය හිතන තරම් සරල නෑ. මොකද මේක කිය මේකම මන්ත්‍රය වගේ ජප කර ඉන්න බෑ. අපි අපේ වැඩ කරන්න ඕනේ, අපේ ව්‍යාපාර කරන්න ඕනේ, කලාවට සම්බන්ධ වෙන්න ඕනේ. එනමුත් තත්ත්වය යහපත් නෑ. විශේෂ භාර අමාත්‍යතුමිය විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල මහත්මිය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කිව්වේ වැක්සිනේෂන් මේ වැක්සින් එක දෙන්න මධ්‍යස්ථාන 4000ක් ඇති කරනවා. එහෙම බැලුවොත් එහෙම ලක්ෂ 6කට විතර වගේ එක දවසකට මේ වැක්සින් එක දෙන්න පුළුවන්. මාර්තු අප්‍රේල් වගේ වෙනකොට දෙයියනේ කියලා මේ වැක්සින් එක ලංකාවේ අවුරුදු 30ට වැඩි සියලුම අයට දෙන්න පුළුවන් කමක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒක එනකන් මරු දැන් නියමයි කියලා නිදහස භුක්ති විඳින්න යන්න එපා. මුඛවාඩම් දාන්න සැනිටයිසර් එක පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕන. අයියේ පරිස්සම නැති වුණොත් එහෙම ආයෙත් දන්නේ නැහැ. කොහේ කාට කොහොම තියනවද දන්නේ නැහැ. මේකේ අර මුල්ම අනාවැකියක් පළ කරා මම දන්නේ අපි හුඟක් අයට ඒක අමතකයි. ජපානයේ එක්තරා සයන්ටිස්ට් කෙනෙක් මේක ආපු හැටිම කිව්වා ලෝක ජනගහනයෙන් 45ක් පමණ අහෝසි වෙන්න නියමිතයි කියන්නේ කියන එක. ඉතින් ඒක මං හිතන්නේ නිකන් විහිළුවට කියපු එකක් නෙමෙයි. ඉතින් ඒකේ බැලරුම් කමක් තියෙනවා ඒක. මට හිතෙන්නේ ඉතින් ඒක අපි සීක් කරගන්න වෙනවා ඉතින්. කෙසේ වෙතත් මේ වෙලාවේ අසනීපව අසාධ්‍යව මේ රෝගයට ගොදුරු වෙලා ඉන්න සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. එපමණයි අපිට කරන්න පුළුවන්. මම වැළකෙනවා. මම තව කෙනෙකුට බෝ වෙන්න තියෙන අවස්ථාවන් අහිමි කරනවා. ඒ ඇරෙන්න මට වෙන කිසිම දෙයක් කරන්න බෑ. පුළුවන් තරම් ඔබත් ඒ පාරම යන්න උත්සාහ කරන්න. ඒ මොනොත් ටිකක් අපිට මේ වඩා වෙනස් විදියකට මාතෘකා අලුත් කරගෙන කතා කරන්න පුළුවන්. සුබානි වගේ ගීතේ පද රචකයා සහ සංගීතඥයා ගැන කියන්න. මොකද අපි සමහරවිට අපිත් බල කරනවා සුබානි පරණේව කියන්න, සුබානි පරණේව කියන්න. හැබැයි සුමන්ලා කොහොම හරි පොර කාලා ඒ ASCII අලුත් එකක් කියවනවා. ඒක අපි අනුමත කරනවා. අපි ඇක්සෙප්ට් කරනවා. මොකද හේතුව ඒ තුලින් තමයි රසවින්දනය වෙනත් තැනකට අපිට ගෙනියන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මනෝජ් හැමතිස්සෙම ඒක ඇක්සෙප්ට් කරනවා. ඒ නිසා තමයි අපිට මේ වගේ අලුත් දේවල් අහන්න අවස්ථාව ලැබෙන්නේ. කවුද ඔබේ නිර්මාණයට සම්බන්ධ වෙච්ච සුපිරිස? පදවල කමලා මැණිකේ මහත්මිය. එතකොට තනු නිර්මාණය දර්ශන වික්‍රමතුංග අයියා. පහුගිය කාලේ දැන් පහුගිය කාලේ නිර්මාණය වුණු මේ ගීතයක් අලුත් කියන්නේ හැබැයි ටිකක් කල් වෙනවා. අලුත්ම කිව්වට ටිකක් පරණයි. ඇහෙනවා මදි. දැන් අපි අර ගොඩාක්ම නිතරම ගායන ගීතනේ ගයන්න වෙන්නේ. ඉතින් ඇත්තටම මම අද ගොඩක් සතුටින් ආවේ මනෝජය කැමති වුණා මම අලුත් ඒවා කියනවා කිව්වහම කමක් නැහැ කිව්වා. ඉතින් ඒක ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි. හැබැයි මෙහෙ ස්තුතිවන්ත වෙනවා. මම කිව්වා මගේ ගීතය මං ලියපු ගීතය මං තනු දාපු ගීතය කියන්න කියලා මුලින් මේකට අවස්ථාව දුන්නා. දැන් මේක රූප මාධ්‍යයේදී මහා මාරුම වැඩක්. මොකද මේක දෙපැත්ත බැලන්ස් කරගන්නවා කියන එක
හරිම මාරු වැඩක්. මොකද අපි ප්‍රේක්ෂකයෝ සමහරලාවට අර කනට අහලා පුරුදු ඒ නිකන් ඒ පොඩි ගැම්බත් තියෙන සින්දු ටිකම ඉල්ලනවා. අනිත් පැත්තෙන් අපිට චැලෙන්ජ් එක තමයි අපි හැමදෙස්සම මේ අලුත් ඒකුත් මේක ඇස්සේ කොහොමද ප්‍රොමෝට් කරගන්න ඕනේ. ඒක දෙකම සමබර කරන්න තමයි අපේ උත්සාහය. පියුම් ශානිකා පොතේ ජුමනාද විස්තර ඔයාගේ රංගපෑමේ කටයුතු කොහොමද මේ දවස්වල? ෂනයි මුළු නමම නෙයි. මම ආසයිම. මුළු නමම කිය. නැත්නම් ඉතින් බොතේ කියලා කියනවා. ඔය ඉතින් වැඩිපුර කියන්නේ ඒකනේ. මේ දවස්වල වැඩිපුරම මම හිතන්නේ වැඩ කරන්නේ අයියත් එක්ක තමයි. ඒ වගේම රුක්ෂානත් ඉන්නවා. රුක්ෂාන ඇවිල්ලා යනවනේ දැන්. හිටපු ගමන් දවසක ඇවිල්ලා යනවා. අපි මේ දවස්වල සෝමිබාරි ජර්මන් නාට්‍ය ෂූටින් ඊට අමතරව තව අලුත් නාට්‍ය පටන් ගත්තා. ඒකෙත් මේ දවස්වල ෂූටින් යනවා. මම හිතන්නේ තාම ඒක ගැන කියන්න අවසරයක් නැහැ. ඒක ගැන. ඉතින් වෙනස් විදිහේ වැඩක් මෙච්චර කල් කරපු චරිත වලින් පොඩක් වෙනසක් දුන්නා මාව විශ්වාස කරලා අපේ ශේෂ්ත්‍රයේම කෙනෙක්. ඒකේ මමත් බලමු. නෑ. අයියා නෑ. මමත් ඉන්න හැබැයි එක්ක. නාට්‍ය ඒ වෙන එකක්. ඔය වෙන එක. රංගපෑම් පැත්ත ඔය අනිත් ගායනෙට තිබිච්ච උනන්දු රංගපෑම් පැත්තට තිබුණේ නැහැ විශේෂයෙන්. ඒ කියන්නේ ආරාධනා කරොත් කලිනුත් මාත් එක්ක ඩ්‍රාමා එක ඒක රංගපෑම එක ආවෙම නැහැ. ආයෙත් නෑ. ඔය යන පියුමිත් එක රංගපාන්නේ වෙන කාගෙද? දැන් ඊළඟ තව එකක් රංගපෑවා. නෑ ඒක තියෙනවා. ඒ සුදර්ශන බණ්ඩාරගේ චිලි පේස්ට්. ඒකත් දෙන්න තියෙනවා. ජනප්‍රිය චිත්‍රපට නිලියක්. එයාගේ චරිතය තමයි. මම කරන්නේ මගේ චරිතය තමයි. මම ලංකාවේ ප්‍රවීණ විවාහ මංගල චාරිත්‍රය. අර පහුගිය කාලේ හොඳට මේ ජනප්‍රිය වුණේ ෆොටෝ එකක් මමයි ජයශ්‍රී අයියා බැඳලා කියලා ඒක එයා තමයි ගත්තේ ෆොටෝ එක. රයිට්. එතකොට අපිට කියන්න ඉලන්දාරියෝ මදුකට කොහොමද මේ චරිතය හම්බුනේ? කවුද ආරාධනා කරේ? ඇත්තටම එරංගසේන රත්න මහත්තයා තමයි මට ආරාධනා කරුවේ. මම මට ඇත්තටම හරි විශේෂයි මේ ඉලන්දාරියෝ ටෙලිඩ්‍රාමා එක. මොකද ඒකට හේතුව මම අනිත් කරපු හැම නාට්‍යවල කෙරුවේ විලන්. මේ විලන් කියන්නේ සරපරුෂ කෙනෙක්. එහෙම දැන් ඇඟේපතේ හැදෙට ඒ වගේ වැඩට තමයි ගොඩාම ගැලපෙන්නේ. තමන්නේ. ඊට පස්සේ එරංගසේන රත්න මහත්තයා මට කතා කරලා මේ චරිතය දුන්නා. ඉතින් මම ඉතින් ඒක හිමීට කරගෙන යනවා එතුමාගේ උපදෙස් පරිදි. ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් මම තමයි ඉලන්දාරුවෙක් එක්ක තමයි මේ දවස් ගෙවෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය කතා අතර කතා තියෙනවනේ. අපි කතා කරනකොට තව කතා තියෙනවනේ. ඒ අපි කතා කරන අතර තව කතා වැඩි වෙනවා කියලා කියන්නේ ඒක සාමාන්‍ය මේ පුටුවාඩෙන් ප්‍රසන්ටර් තේරුම් ගන්න ඕනේ. අපේ කතා අඩු කරලා ඒ කතා වලට ඉඩ දෙන්න ඕනේ කියලා. ඒ කතා කියන්නේ කතා නෙමෙයි. ඒ කතා හැමතිස්සෙම මතුවෙන්නේ සංගීතෙත් එක්ක. ඒ කියන්නේ තව ගීතයකට යා යුතු සුදුසුම වෙලාව කියන එකට අපිට දෙන සංඥාව තමයි ඒ කට්ටියගේ කතාව අපේ කතාවට වඩා ටිකක් හයිලයිට් කරලා උඩට ගන්න. ඒ නිසා අපේ කතාව නවත්තනවා. දැන් ඔය කට්ටිය කතාව 1 2 3 4 කියලා පටන් ගන්න. 1 2 3 4.
නිරංජලා සරෝජිනී මහත්මිය ගායනා කළ ගීතයක්. අද පියුමි බොතේජු ගායනා කරේ. පියුමි දැන් කොහරි මේ සංගීත ප්‍රැක්ටිස් කරනවද? ඇත්තටම සංගීත ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. හැබැයි මට විශේෂයෙන් කියන්න දෙයක් ඔයා හොඳයි මේක අහපු එකතයි. මට ඊයේ දුරකථන ඇමතුමක් එනවා. ඒ අපේ ආදරණීය ගායන ශිල්පිනී චරිතා අක්කාගෙන්, චරිතා ප්‍රියදර්ශනී. ඇය කතා කරා මගේ පොඩක් හිත පොඩ්ඩක් බය හිතුණා මම මොකද ඇගේ ගීතයක් ගායනා කරා මීට කලින් වැඩසටහනක. මම તો බනින්නේ දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට කතා කරලා කිව්වා මේ ඉතාලම හොඳට ගීතේ ගායනා කරා. ඔයාලට සින්දු කියන්න පුළුවන් මම සින්දු දෙක තුනක් වඩා ප්‍රැක්ටිස් කරන්නම් කියලා. අද දවසේ මම මේ ගීතය කියනවා කිව්වහම ඇය මට කියන්න ඕන විදිහ පවා කියලා දුන්නා. ඉතින් විශේෂයෙන් එහෙම කෙනෙක් ගහනයි මං කියන්නේ අගය කර යුතුයි. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නෑ අයියේ. දැන් ඔයා වගේ මමත් ඔය නිවේදන කටයුතු කරලා තියෙනවානේ. එතකොට අමාරුයි වැටිච්ච අවස්ථා තියෙනවා වෙන අය ගීත ගායනා කරන එක ගැන අහලා. අහන්න කියනවා. ඇහුවට පස්සේ මෙන්න බැනගෙන යන ඒවා තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ වෙලාවේ චරිතක්ගේ බොහොම ස්තුතියි ඒ අගය කිරීම නම් මම ඇගේ නිහතමානීකම මේ වෙලාවේ කිව්වේ නැත්නම් ඇති වැඩකුත් නෑ. ඒක හරියි. ඒ වගේම තමයි නිරංජලා සරෝජිනී මහත්මිය කියන්නේ. නිතර දෙවිලෙන් මුණ ගැහෙන කෙනෙක් මේ අර අවසර දුන්නා කියන්නේ කියලා. මනෝජ් මාමා. ඔව්. මනෝජ් මාමා. අනේ මම කිව්වා දැන් ඔයා තරුණ වෙලා කියලා. තවත් ලස්සන වෙලා කියලා අයියෝ එහෙම ඉරිසියාකම් කරන්නේ. අනේ අම්මේ මගේ කවදාවත් නැහැ නේ. දැන් තරුණ වෙලා කිව්වම ඔයාලට මාමා කියන්න ඕනේ නෑ නෑ. අපි එක්ක මේ වැඩේ නතර කරන විදිහට මොකක් හරි කරමු අයියේ. දු අම්මේ නංගියේ. නේ නොකරන දීකට මොකද්ද කතාවක් තියෙනවනේ. නෑ නෑ මට නිවේදන කටයුතු කියලා දුන්නේ කවුද? ඔව්. කළවද පස්සෙන් එනවා මේනෝනේ. කවුද ඉස්සෙල්ලම නිවේදනය කරේ මනෝජයි මෙයත් එක්ක තමයි. එනවනේ. මේ පියුමි වාට හිතෙන්නේ නැද්ද ඔය ගායනයේ පැත්ත ඒ කියන්නේ දැන් හරි එහෙම චරිතක්කගෙන් නිරංජලා මහත්මියගෙන් හෝ තව ශාස්ත්‍රීය සම්බන්ධ ප්‍රවීණයින්ගෙන් උපදෙස් හම්බෙනවා ඊට අමතරව දැන් ගොඩක් කාට වේදිකාවත් එක්ක සම්බන්ධ නෑ වේදිකාවත් එක්ක තව සම්බන්ධයිනේ ගායනයේ පැත්ත හොඳයි රංගනයේ පැත්ත පොඩක් මේ කියන්න අයියේ මට බෑ. ඇත්තටම මේවා හිතන්නේ නැද්ද පොඩක් ඔය ඇත්තටම ගායනය සම්බන්ධයෙන් මොකද වේදිකාවේ ගොඩක් කාලට ගායනය අත්‍යවශ්‍යයි. වේදිකාවට සම්බන්ධ වෙච්ච කෙනෙක් විදියට ඒ පැත්ත තව දුරටත් දිනු කරගන්න ඕන කියලා අදහසක් ඇවිත් නැද්ද නේද? අයියේ මෙහෙම අර නිකන් අපි කට්ටිය හම්බුනහම ගීත ගායනා කරන්න තියෙන ආසාවක් මිසක් දැන් මේ වගේ අවස්ථාවක මම හැමතිස්සෙම මං වාඩි වෙලා ඉන්නවා අනිත් හැමෝම ගීත ගායනා කරලා අපේ ගෙදරයි මට බයින. මම මොකටද යන්නේ ඕකට මේ රැය නිදි මරාගෙන කියලා. ඉතින් අම්මලා බයින හින්දා දැන් සින්දුවක් දෙක පුරුදු වුණා. එහෙම ඇරෙන්න මට එහෙම ආසාවක් නෑ අයියේ. හිතන්නේ වේදිකා නාට්‍යයේ තාරා උගිලිති හරහා ගීත ගායනා කරා. ඉතින් ඩුබායි වල මියුසිකල් ෂෝස් වල සිං කරා. මොකක්ද ඒ නිසාම දැන් ගායනා කරන්න හැකියාවකුත් ලැබිලා තියෙනවා. පොඩි නෑ. රුක්ෂාන කොහොමද වැඩ කටයුතු? සද්දයක්වත් නෑ සින්දුවක වාඩි වුණා. අහිංසකයි. ඔව් අනේ අම්මියෝ. අහිංසකයි. සෙට් වලට අවිල බලන්න ඕනේ. ඉන්නවා ඉතින් වැඩ කටයුතු කරගෙන. පාඩු ඉන්නවා. පාඩු ඉන්නවා. දැන් මේ ඩාන්සින් ගෲප් එක ගෲප් එක දැන් චුට්ටි දැන් ඉතින් වැඩ පටන් ගත්තා. කරගෙන යනවා. ක්ලාසස් නම් පටන් ගන්න තාම හැකියාවක් නැහැ. ඉතින් ඒ වුණාට ගෙදරට ගෙනල්ලා ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරනවා. ඔන්ලයින් ක්ලාසස් නෑ. ඔන්ලයින් ක්ලාසස් ඩාන්සින් ගන්න අමාරුයි. ඒක බුදුවා මේ දැන් බැලුවොත් ඒ ලංකාවේ සුප්‍රකට නර්තන ශිල්පිනියන් පවා විදේශ රටවල ශිල්පිනියන් පවා මේ තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපිට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ළමුන් දැන් ඉතින් ගත්තොත් අවුරුද්දක් තිස්සේ පොඩි උන් ඉස්කෝලේ දැකලත් නෑනේ. නේ ඔක්කොම ඔන්ලයින්. ඉතින් ඔයා හිතන්නද තාක්ෂණයත් එක්කත් පොඩ්ඩක් සම්බන්ධ වුණොත් ඔයා හිතන්නේ ඒක ප්‍රායෝගික නෑ. නෑ නෑ. එහෙමද අපිට ප්‍රායෝගික වෙන්න වෙලා තියෙනවා. අමාරුවෙන් හරි. නෑ මට මගේ ක්ලාස් එකේ ළමයි ගොඩක් දැන් ඉන්ඩිවිජුවල් එනවා. කියන්නේ එතකොට ප්‍රශ්නයක් නෑ නේ. මගේ දිහා නොබලුවක් වන්නේ ආන් අර පත් වෙන ලයිට් එක දිහා බලලා කැමරාව දිහා බලලා කතා කරා. ඉතින් ඒ විදිහට ඉතින් උගන්වගෙන යනවා. ඉගැන්වීමේ වැඩ කටයුතුත් ඒ විදිහට කරගෙන යනවා. දැන් මොනවද? මම වැඩ ගන්න thank you. දැන් මොනවද මේ දැන් ඔය අපි රසවිඳ ගීතයට අමතරව අපිට තාම සීමිත ගීත ප්‍රමාණයක් වැඩසටහනකදී රස විඳින්න පුළුවන් වෙන්නේ. මොනවද ඊට අමතරව කරපු අලුත් නිර්මාණ? කියනවා මම මේ වෙනකොට 430ක් ගීත ගායනා කරලා තියෙනවා. මම ගිය සතියේ ගීත 3ක් ගායනා කරා. රෝහණ වීරසිංහයන් තමයි මගේ මුල්ම ගීතය වැටෙන් හැ ගීතයක් සංගීතවත් කළේ. ඔහුම සංගීත අධ්‍යක්ෂණය කර ගීත 3ක් මම ගායනා කරා. මම කියන්නම් ඒකේ සුවිශේෂ ගීතයක් තියෙනවා මේ මහින්ද දිසානායක කියන ප්‍රවීණ ගීත රචකයා මට මුලින්ම ගීතයක් රචනා කරන්නේ මේ ගීතය
සංසාරයේ හුරු පුරුදු ලෙසින් කියන ගීත මේක මේ මම ගායනා කරන්නේ නවපරපුරේ ගායිකාවක් එක්ක දක්ෂ ගායිකාවක් වෛද්‍යවරිය උදිතා කොඩිතුවක්කු. ඉතින් ඒක රෝහණය සංගීතවත් කළා. තව නිල්වන් සයුර කියලා ගීතයක් ගායනා කරා දයානන්ද සෙන්රත් රචනා කරපු ඒකත් රෝහණය සංගීතවත් කළේ. තව විසල් ලොව කියලා මේ දැන් මේ විද්‍යුත් මාධ්‍ය කියන්නේ ඉන්ටර්නෙට් හරහා වෙන විපර්යාසය ගැන කියන ගීතයක් වෛද්‍ය කමල්ලේ පෙරේරා රචනා කරා. ඒකත් රෝහණ විල්සිංහ සංගීතවත් කළේ. තව පොඩ්ඩක් දෙන්න. සුදුවලා අතරින් පෙරි පෙරි සඳ කියන ගීතය මම වසන්ත මිහිඳුකුළු සූරිය ඒ ගීතය මේ සතියේ ගායනා කරනවා. ඒක සංගීත දර්ශන වික්‍රමතුංග. එතකොට තව සුගත් රාජපක්ෂගේ මුල්ම ගීතය සසර ගමනේදී නිතර දැනෙනා කියන එකත් දර්ශන වික්‍රමතුංග සංගීතවත් කරන ඒකත් මේ සතියේ ගායනා කරනවා. එතකොට නිතු දැහන්ට සඳපායා කියලා පූර්ණ රූපසේන ලීනා ද සිල්වා සහ රවින්ද්‍ර රූපසේනගේ දියණිය රචනා කරපු ගීතයක්. මේ ගීතය සංගීතවත් කරන රොෂින් වලිසුන්දර කියලා නාපරපුරේ සංගීත වේදිකෙක් දක්ෂ එක්කෙනෙක්. ආයෙ තව ගීතයක් තියෙනවා රෝහණ විල්සිංහ ආයෙ සංගීතවත් කරන ගීතයක්. ඔබ ආයෙමත් හමු වී සුභාෂී වසන්තම සංගීතය මේ නෑ අයියා වැඩි කරන්නේ මට නිකවට හොරෙන් වගේ ඔක බලන්න පුළුවන්ද කොහොමද තියෙන්නේ කියලා. හරි ඒක ඔක්කොම මම කියලා ඉවරයි දැන්. හරි මේ ටික තමයි මම ඒක WhatsApp message එකක් විතර තියෙන ටික කියාගත්තා. නෑ මම බලේ රෙකෝඩ්ස් කොහොමද තියන් ඉන්නේ කියලා. නෑ මම මේ සතියේ ගීත 4ක් කරනවා. ඉතින් මං හිතුවා ගොඩාක් අය නවපරපුරේ අය. දැන් රෝහණ අයියලා ප්‍රවීණ අය වුණා පදරචකයන් අර ගත්තාම දැන් නංගිත් ගොඩක් කියන්නේ අලුත් අය කියලා. ඉතින් අපිට ඒවා ගොඩාක් අය අලුත් අය ගීත ගායනා කරන්න අවස්ථාව ලබා දෙනවා. උන් ආසයි පදරචකයට හැටියට මතුවෙන්න. ඉතින් අපේ අවස්ථාවක් ඒ අය හඳුන්වා දෙන එක. ඒකයි මම මේ වෙලාව අරන් හැම කෙනෙක් ගැනම කිව්වේ. මුන්ගේ මේ කුළුඳුන් නිර්මාණ ගොඩක් අය. නෑ ඒක හොඳයි ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. තරුණ ළමයිට අඩුවතර මේ දැන් ඔය ගුවන්විදුලි ලිව්ව කවුද සංගීතයවත් කියන්නේ නැතිකොට මෙහෙම වෙලාවක හරි කොහොම මේ මිනිස්සු ගීත ලියනවා කියලා හරි මේ රටේ මිනිස්සු දැනගනිවිනේ. මනෝජය ඔයාගේ ප්ලේලිස්ට් එකේ තියෙනවද ඩැෆිඩිල් මල සහ වැටෙන්නේ හා තියෙනවා? ඒව තියෙනවා. එහෙනම් ඩැෆිඩිල් මලක් තියෙනවා. එහෙනම් හරි. යා දන්නේ නැත්තේ මොකක්ද දැන් අවුරුදු 20 නෑ නෑ මං කියන්නේ නැත්තම් මම නිකන් මේ පොඩි කොටසක් කියවන්න කියලා උත්සාහ කරන්න හැදුවේ. මොකද මේ දෙක තියෙනවා නම් කමන්න අපිට සම්පූර්ණ ගීතය අහන්න පුළුවන්. මේ චිත්‍රපටි පැත්තේ කොහොමද පහුගිය කාලේ? ඇත්තටම චිත්‍රපටි කීපයක රඟපෑවා. ඉතින් මේ චිත්‍රපටි මේ ලංකාවේ අයට බලන්න උනේ නෑ. හැබැයි පහුගිය සතියේ මම යම් ප්‍රධාන චරිතයක් කරපු චිත්‍රපටයක්. ඒක මං හිතනවා මට හම්බෙච්ච හොඳ අවස්ථාවක්. බෙනට රත්නායකගේ කවුරුත් දන්නේ නැහැ කියන චිත්‍රපටිය. ඒක මේ බිමලුයි මමයි තමයි ඇඩ් කරන්නේ. ඒක ටිකක් ඒකේ ට්‍රේලර් එක ගියාමම රටේ හුඟක් අය අහන්න පටන් ගත්තා. ඒක හොඳයි. ඒක මොකද බෙනට රත්නායක කරපු අනිත් නිර්මාණ වලටත් වඩා ටිකක් වෙනස් විදිහ එකක්. සහ මේ වෙලාවේ මේ රටේ තියෙන දේශපාලනික තත්ත්වයන් සම්බන්ධව කතා කරන චිත්‍රපටයක්. ඉතින් ඒක ටිකට් සෝල්ඩ් අවුට් වුණා මේ මෙල්බර්න් වල 31 වෙනිදා. ඉතින් දර්ශන 3ක් තිබුණා. හොඳටම ගිහින් තිබුණා. දැන් සිඩ්නි සහ ඕස්ට්‍රේලියාව අනිත් පළාත්වල පේන්නනවා. ලංකාවේ හැට බලන්න උනේ නෑ. හැබැයි ලෝකේ දැන් ඉස්සර මෙහෙම දෙයක් තිබුණා. දැන් එහෙම ෆිල්ම් ෆෙස්ටිවල් එකක් තියෙනකොට අඩුම තරමේ ඒ නිර්මාණයට සම්බන්ධ වෙච්ච ප්‍රධාන නළු නිලිය ඩිරෙක්ටර් එක එහෙම යන පොඩි සම්ප්‍රදායක් තිබුණා. කොවිඩ් ඒවත් නැති කරා. නෑ ඒවත් නැති කරා. ඒ වගේම තමයි තවත් ඔය හිතුමතේ ජීවිතය කියන චිත්‍රපටිය. ඒකත් විදේශීය රටවලට යන්න යනවා. ලංකාවේ ප්‍රදර්ශනය වෙන්න කලින් සහ ඊළඟට මේ මට මෑතකම අවස්ථාවක් හම්බුණා මේ තාම මේකේ වැඩ පටන් ගත්තේ නැහැ සුනිල් ආරියත්නයන්ගේ නවතම චිත්‍රපටි රංගනයෙන් දායක වෙන්න. ඉතින් ආසාවෙන් ඉන්නවා ඒකේ රංගපාන්න. උදාරි හේමාල් මම හිතන්නේ කණ්ඩායමත් ජැක්සන් අයියා. ඔව් සරත් කොතලාවල මම ලූෂන් බ්ලස්සිංගල වගේ අය ඉන්නේ. ඉතින් මම හිතනවා ඒ කියන්නේ දැන් ඇත්තටම අර අපි වේදිකා නාට්‍ය රංගපාද්දී ටෙලිවිෂන් එකේ අපිව කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ ගත්තට පස්සේනේ අපිට ටීවී එකේ රංගපාන්න පුළුවන් කියලා දැනගත්තේ. එතකොටනේ ටෙලි නාට්‍යෙන්න පටන් ගත්තේ. ඉතින් දැන් අර ටෙලි නාට්‍ය කරගෙන යනකොට චිත්‍රපටියක දෙකක රංගපාවට පස්සේ තමයි ආමුන්ට චිත්‍රපටි වලත් රංගපාන්න පුළුවන් කියන කාට හරි හිතෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා දැන් අර අපි බලන් ඉඳලා හරියන්නේ නැහැ. දැන් අපි කිව්ව ගාමිණී ෆොන්සේකාට හරි විජේ කුමාරතුංග රවින්ද්‍රනන්දනී හරි ජෝබේක්කම හරි ඔවුන්ගේ රංගනයන් ඉදිරිපත් කරන්න උන්ට අවස්ථාවක් තිබුණා. ඒක ඊට පස්සේ පරම්පරාවට තරම්ම චිත්‍රපටි නොතිබුණා. ඉතින් ඒ කියලා අපි පැත්ත කරලා බලන් ඉන්න බෑ. අපිට කරන්න තියෙන දේවල් අපේ මීඩියා එක ටෙලිවිෂන් නම් ටෙලිවිෂන් එකේ හරහා කරන්න සිද්ධ වෙලා තියෙනවා. නැත්තම් වේදිකාව හරහා කරන්න වෙලා තියෙනවා. මොකද ලංකාවේ සිනමා කර්මාන්තය කියන එක මේ වෙනකොට ඉතා පල්ලෙහා තත්ත්වයක තියෙන්නේ. ඉතින් ඒ කියලා අපි චිත්‍රපටයක විතරක් රංගපානවා ටෙලි නාට්‍ය රංගපාන්න නෑ වගේ හිටියොත් එහෙම අපිට මුකුත්ම නොකර නිකන් ඉන්න වෙනවා. ඉතින් හෙට දවසේ මේ ඔක්කොම නැතුව ගියොත් මයික් එකක් අරගෙන ස්ටේජ් එක නැගලා ස්ටෑන්ඩ් අප් ටිකක් හරි කරන්න සිද්ධ වෙනවා. ඕල් රවුන්ඩර් කෙනෙක්ගේ වාසිය. සාමාන්‍යයෙන් මේ
අනුකරණය නොකරාට අනුගමනය හෝ තමන් යම්කිසි දේවල් ලබා ගන්න උකහා ගන්න සමහර කැරක්ටර්ස් ඉන්න පුළුවන්. ඒක ලංකාවේ වෙන්නත් පුළුවන්, විදේශ රටක වෙන්න පුළුවන්. ගිහන්ගේ ජීවිතේ ඒ වගේ කෙනෙක් ඉන්නවද? ඔව් කීපදෙනෙක්. මගේ ජීවිතේ මම කියන්නේ මට කලින් පරම්පරාවේ හැමෝම මට ගුරුවරු කියලා මං හිතාගෙන ඉන්නේ. එකක් මම මේ ලංකාවේ රංගන ශිල්පීන්ගෙන් මම විශ්වාස කරනවා මම අදහන මං කැමති විදිහේ රංගන ශිල්පියා තමයි සුමින්ද සිරිසේන. සුමින්ද සිරිසේන තමයි මට ටෙලිවිෂන් එකේ අංක 1 නළුවා. ඒ කියන්නේ මම විශ්වාස කරනවා රංගපානවා කියන්නේ මම නොවි වෙන අයෙක් වෙන්න දරන උත්සාහය කියන එක. ඉතින් ඒක සාර්ථකව ඉෂ්ට කරපු නළුවා සුමින්ද අයියා. ඔහු මේ වෙනකොට ඔහුත් රෝගාතුරව ඉන්නේ. ඉතින් ඒ වගේම ලෝකයේ බොහෝ නළුවෝ ඉන්නවා. ඉතින් මම හිතනවා මේ කොවිඩ් කාලෙත් අපිට පොඩි chance එකක් දුන්නා. තව අපිට මිස් වෙච්ච දේවල් ඉගෙන ගන්න. ගෙදර ඉඳගෙන අන්තර්ජාලය හරහා ලෝකයේ අලුත් රංගන විදිහින් මොනවාද, රංගන ක්‍රමවේදයන් මොනවාද, නළුවෝ කොහොමද ඒ චරිත කරේ කියන ඒවා වගේ දේවල් ඉගෙන ගන්න අපිට chance එකක් හම්බ වුණා. ඉතින් සහ මට කලින් පරම්පරාවේ හැමෝගෙම මම කියන්නේ අපි හැමෝමත් එහෙමයි. දැන් අපි වැඩ කරන්න ගියත් අපි බෙදා ගන්නවා. අපි දැන් මම බය නැතුව ජීවිතේ රඟපාන්න මේ ගියාම දේවල් කියන දෙන්නෙත් තමයි මේ ඉන්නේ. ඒ දෙන්න. කියන්නේ මම බය නැතුව මම කියනවා. ඒ කියන්නේ මෙතන මෙහෙම වුණොත් හොඳ නැද්ද කියලා. අපි හැමෝටම මේක කියන්නේ. මේගොල්ලෝ දෙන්න නම් හොඳටම අහනවා. ඉතින් ඒ කියන්නේ ඒක මේ අපිට කලින් පරම්පරාවගේ තියෙනවා නේද? මනෝ අයියා මම දැන් ස්ටේජ් එකේ මට අවස්ථාව හම්බුණා ටෙනිසන් කුරෙත් එක්කයි මනෝරත්නත් එකයි විජේනන්සිරිත් එකයි වැඩ කරන්න. ඒ තුන් දෙනාගේ ඉගෙන ගත්ත දේවල් මම පාවිච්චි කරනවා. අපිට කලින් පරම්පරාව අර කවුද කියනවනේ මේ කපනවා බ්ලේඩ් කලාව කියන්නේ එහෙම එකක් නෑ. අයියා දැන් විජේනන්දසිරි මහත්මයාත් හරි ආචාර්ය ජයලත් මනෝරත්නනුත් හරි ටෙනිසන් කුරේ මහත්මයා ගැන නිකන් කියන්නකෝ. සාමාන්‍යයෙන් අපිට ඒ වගේ කතාවකට අහුවෙලා නැහැ ඒ කැල්ල. ඒ කියන්නේ දැන් අපේ වෙලා තියෙන අර ඇකඩමික් අය විතරයිනේ මේ රටේ නළුවෝ හරි මොකක් හරි කියලා ගන්න. කියන්නේ සිංගර් කෙනෙක් වුණොත් ඇකඩමික් වුණොත් ඉංග්‍රීසි අකුරු ටිකක් පිටිපස්සෙන් තිබ්බොත් තමයි එයා මේ රටේ හිස්ටරි එකේ ඉතුරු වෙන්නේ. හැබැයි එහෙම නැති අය දැන් මං අහන්නේ දැන් ටෙනිසන් කුරේ බලන්න දහස් ගාණක් මිනිස්සු වේදිකා නාට්‍ය බලන්න ආවා. එතකොට ටෙනිසන් කුරේ රඟපානවා බලන්න එන මිනිස්සු ගෙදර ඉඳන් hina වෙවි ආවා. ඒක ඇඳුම් අඳින්නෙත් ටෙනිසන්ගේ 나ට්‍යයක් බලන්න යනවා. එතකොට එච්චර විශාල ප්‍රේක්ෂකාගාරයක් අවුරුදු ගණනාවක් සංඛ්‍යාත්මක ගත්තම ලක්ෂ ගණන් මිනිස්සුන්ව මෙහෙම ආකර්ෂණීය විදිහට තියන් ඉන්න ඔහුට තිබුණේ හැකියාව මොකද්ද? එයා මොකද්ද පාවිච්චි කරපු ටෙක්නික්? එයා මොකද්ද එයාගේ ජම්මෙන් ආපු එකක්ද? එයා ප්‍රැක්ටිස් කරපු එකක්ද? මේක අපේ රටේ රංගන ඉගෙන ගන්න විශ්වවිද්‍යාල ළමයෙකුට කවදා ෂෙයා කරගන්න හම්බෙලා නැහැ නේද? එතකොට විජේනන්දසිරි වඩුම තරමේ විජේනන්දසිරිව මේ රටේ විශ්වවිද්‍යාල ගණනාවක රංගනය උගන්වනවා. මොන විශ්වවිද්‍යාලයේද විජේනන්දසිරිව ගෙනල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ළමයින්ට ෂෙයා කරගන්න දුන්නේ කියන්නකෝ. ඒ කියන්නේ ඇයි මොකද්ද මෙයාගේ මේ ට්‍රික් එක? මෙයා මෙච්චර මේ මිනිසුන්ව ආකර්ෂණය අල්ලගන්න මෙයාගේ ඇක්ටර් ප්‍රසන්ස් එක මොකද්ද කියන එක. ටෙක්නික් එක මොකද්ද කියන එක. එයා මිනිසුන් හිනස්සුවා නම් හිනස්සුවේ කොහොමද කියන එක. මේ රටේ කලාව හදාරන රංගනය හදාරන විශ්වවිද්‍යාල 4-5 කවුරුත් ගෙනල්ලා නැහනේ. ඇයි ඒ විජේනන්දසිරිගේ අකුරු නමට අගින් අකුරු නැති හින්දා. නැත්තම් ඉස්සරහින් ආචාර්ය මහාචාර්ය කියන ඒවා නැති හින්දා. හැබැයි ලෝකේ එහෙම නැහැ. ලෝකේ ඒ වේ ප්‍රොෆෙෂනල් වල දැන් ඒ ප්‍රොෆෙෂනල් වල ප්‍රවීණයන් එක්ස්පීරියන්ස් තියන අයව ඊළඟ ජෙනරේෂන් එකට උගන්වන්න පාවිච්චි කරනවා. ලංකාවේ එහෙම නැහැ. වාසනාවකට මේ කතා කරන මොහොතේ මේ ශිල්පීන් තුන්දෙනාම අපි අතර නැහැ. සමහරට ඒ නිසා වෙන්නදී මේ වටිනාකම තව තවත් වැඩිපුර අපිට දැනෙන්නේ. කෙසේ වෙතත් අනාගතයට බාරයි. ඒවා අධ්‍යයනය කළ යුතු මහා පොත් පෙරලා බැලිය යුතු කියවා බැලිය යුතු මහා සංස්කෘතික වටිනාකමක් තියෙන පුස්තක බව සිහිපත් කළ යුතුයි. අපේ සෙග්මන්ට් එකක් තියෙනවා. ඒ සෙග්මන්ට් එක ඇවිල්ලා මේ අතීතය හරහා උස්සන වැඩක්. ඒ කියන්නේ අපි මෙතන ගායනා කරන අපේ ප්ලේලිස්ට් එකේ තියෙන ගීත නොවේ. ඔබේ ජීවිතේ කවදා හෝ දවසක මතකයක් බවට පත් වෙලා සදාතනිකව ඉතිරි වෙලා තියෙන ගීත තියෙනවනේ. ඒ ගීත පැරණි ගීයක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මම මේ වැඩසටහනේ ගායනා කරනකොට කැමති පැරණි ගීයක් න ะ. කියන්නේ ඒක අම්මලා තාත්තලාත් එක්ක සහෝදර සහෝදරියෝ එක්ක පාසල් කාලයේ මොකක් හරි අතීතාවර්ජනයක් කරන්න පුළුවන් විදිහේ ගීතයක් තියෙනවනම් ඒක මතක් කරලා තියාගන්න. මොකද අසංක ගායනා කරන මේ ගීතෙන් පස්සේ අපි වෙළඳ විරාමයකට යනවා. අපිත් එක්ක ඉන්නවා හැදෙන රටේ හදන පාට මල්ටිලැක් මෙන් LED අඳුරු මකන සොඳුරු එළිය ASP ෆැෂන් ඒ වගේම ෆියෝඩෙල් කිරිතේ තත්ප්‍රතිහෙන් රසවත් කිරිතේ එකක් අපේ රටේ විශ්වවිද්‍යානාශක දියරේ මෙඩිටෝල් සාඩම්බ ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් මේ අනුග්‍රහක බෞද්ධ ගැන සිහිපත් කළා. අසංකගේ ගීතයේ රස විඳලා වෙළඳ විරාමයට ගිහිල්ලා ආවම
අපි ඒ ගැන ඒ අතීතාවර්ජනය සඳහා පාදක වෙච්ච ගීතයකට රස විඳින්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රේතවතුනි මේ සති අග සප්තස්වර රිද්මය 7 notes. Sunder hasa ken radwa
කියන්නේ නල රැලින් කඳුමානයේ ඔබ තාම මාගෙමයි වසත් ගද යවුවනියේ ඔබ තාම මාගෙමයි වසත් ගද යවුවනියේ විලෝතුරු මං පෙතේ සඳුවන පිපිරේ කෝලන සෑදැස දැනුගේ දනවල් පාලමේ අද විලම ආදරෙන් සසලවේ මුදු සරින් ඇඟුම් මතකයි රඳුන නෙතගේ එවන් සැල්ල කදේ සුරාගෙනගේ ඇයිද නැපෙඩිල් මලේ වාගේ සුන්දර හස කැන් රඳවා පදේ මොනා කියන්නේ නල රැඳින් කඳුමානයේ ඔබ තාම මාගෙමයි වසත් කද යවුවනියේ ඔබ තාම මාගෙමයි වසත් කද යවුවනියේ ඔබ තාම වසත් කද යවුවනියේ පද සහ සංගීතයේ සිහිපත් කිරීම ඔබේ යුතුයකමක් විදිහට සලකන ශිල්පියෙක් ඔබතුමා. මේ පද චාමින්ද්‍ර රත්නසූරිය, තනුව නිලුෆර් පෙරේරා, සංගීත සංයෝජනය කරුණාරත්න විජේවර්ධන, ගායනය දයනිත පරම. ඒක හරි. නිලුෆර් පෙරේරා සංගීත මේ තනුව. රයිට් අපිට සෙග්මන්ට් එකට යන්න පුළුවන්. අපේ අනුග්‍රාහකින් හැදෙන රටේ හදන පාට මල්ටිලැක් මෙන් LED අඳුර මකන සොඳුරු එළිය ASB ෆැෂන් ෆියෝඩෙල් කිරිතේ තත්ප්‍රතිහෙන් රසවත් කිරිතේ එකක් ඒ වගේම අපේ රටේ විෂ බීජ නාශක දියරය මෙඩිටෝල් ඒ වගේම අද සිට අපිත් එක්ක එකතු වෙනවා PG මාටින් සමූහ ව්‍යාපාරය මේ සියලුම දෙනාට ලංකාවේ වැඩිම තෑගි ප්‍රමාණයක් ලබා දෙන වැඩසටහන මම හැමදාම කියන්නේ මේ එනකොට ලෑන්ඩ් මාස්ටර්ගෙන් මග නවත්තලා දිගට ඔය නවමාවත දිගට බඩු පටවගෙන යන්න ආපුවා. ලොරි භාග ලෑන්ඩ් මාස්ටර් වෙනවා. ඒ තරම් ත්‍යාගී PG මාටින් සමූහ ව්‍යාපාරයට අපේ ස්තුතිය. අද සිට වුණ එකතු වෙනවා. උන්ගේ වටිනා ත්‍යාගයක් මේ සියලුම සහභාගීත්වය වෙනුවෙන් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. PG මාටින් සමූහ ව්‍යාපාරය වෙනුවෙන් ලලිත් මහත්මයා ඇතුළු සියලුම දෙනාට අපේ විශේෂ කෘතවේදීත්වය පළ කරන්නටත් අපි මේ අවස්ථාවක් කරගන්නට කැමතියි. අපි කොතනින්ද පටන් ගන්නෙ? ශශික අතපත්තු. කොහෙන්ද? රුක්සානට දෙන්න අය මයික් එක. මොකද්ද රුක්සාන හේතු කියන්න ඕනේ? හේතු කියන්න ඕනේ. හේතු නැතුව කිසි දෙයක් කරන්න බෑ. මොකද්ද? මුලින්ම කියන හේතුවද ගීතේ? හේතුව කියලා කියන්න. වලින් ළමා කාලේ එකක් කිව්ව නිසා මේක මේ භක්ති ගීත කියන්න ගියා පොඩි කාලේ. ඒ කියන්නේ ගමේ අර ලොරි භාගයක් වගේ එකක නග්ගල ඒක නගින්නත් බෑ මෙහෙම උස්සලා තමයි තිබ්බේ. වයස කීයද විතරද? වයස කීයද විතරද? පොඩි ඉතින් අවුරුදු එක වසරේ වගේ අවුරුදු 6ක් විතර 5ක් 6ක් විතර වගේ. ඉතින් අර එහෙම කියන්නේ භක්ති ගීත දන්නේ නැහැ හැබැයි අර හරි පණ්ඩිතයි කියනවා කියන එක ගියා. කොහමරි එළි වෙනකම්ම ගම වටේම ගියා. ඒ ටික අනිත් අය කියනකොට බොරුවට හරි කියනවා. කට හොල්ලවලා හරි ගියා. කට හොල්ලවලා හරි කිව්වා. මට මේ මතක අර ඒ කාලේ ඒ කියන්නේ මට කාලයක් යනකම් දුර පෙනෙන තැන මතකයි. ඒ පද දෙක තුන හොඳට මතකයි. ඒක ඉතින් නිතරම කියවෙනවා. අර ඇයි ඒකමනේ ආයේ කියන්නේ? ඔයාලට මතකයිද ඒ ගායන ශිල්පිනිය කවුද කියලා? සමා වෙන්න. බෙබියන්ද සිල්ලා බොරලස් මහත්මිය තමයි ඔය ගීතය ගායනා කළේ. රයිට්. කියන්න දෙන්න බලන්න ශශික. Sadhu ki
දැන් මේ සෙග්මන්ට් එකේ අපේ බලාපොරොත්තුව ඔය එහෙම පරණ දේවල් අවුස්සලා ගන්න. දැන් කොච්චර කාලයක කතාවක්ද ඔය කියන්නේ. දැන් මේ සුමාන 2-3කට කලින් සුප්‍රියා අබේසේකර ආව වැඩසටහනට. අපේ රටේ සිට බොහෝම දක්ෂ ප්‍රතිභාපූර්ණ කලා ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්. සුප්‍රියා වෙලා ඔය සෙග්මන්ට් එක වෙලාවේදී සහ ඊට පස්සේ හෝ වෙලාවේදී කිව්වා මේ සුප්‍රියා සාමාන්‍යයෙන් වේදිකාවේදී ටිකක් ජවයෙන් ගීත ගායනා කරන ඒක මේ ඔය ප්‍රසංග සංවිධායකවරු දන්නවා. ඒක නිසා මේ ගොඩාක් ඔය ප්‍රසංග වේදිකාව පැත්තට සුප්‍රියා බර වෙනකොට සුප්‍රියා ඒ කියන්නේ ක්ලාසික් ගීත, ඒ කියන්නේ පරණ ගීත හොඳට ගායනා කරන්න පුළුවන්. කිත්සිරි ජයසේකර, එතකොට සුප්‍රියා අබේසේකර ඒ දවස්වල ප්‍රෝග්‍රෑම්ස් වල දිගට සහභාගී වුණා. විශේෂයෙන් කුමාරි අක්කා, කුමාරි මුණසිංහ, ඉතින් ඉෂාක් බෙග් ඔය කණ්ඩායම තමයි ඒවට සහභාගී වුණේ. හැබැයි අර වේදිකාවට ගියාට පස්සේ ඒ අය හිතුවා මේ අයනම් බැතිගී දැන් කියන එකක් නැතුව ඇති. දැන් එහෙම කවුරු හරි දවසක බැතිගී වැඩසටහන සංවිධානය කරන එකට ඔන්න අලුත් ආරංචියක් තමයි. රුක්ෂානත් ඒ වගේ වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. රුක්ෂාන්ටත් ඒ ටැලන්ට් එක දෙනවා. අන්න එහෙම මිනිස්සුගේ වැලියුස් තව පැත්තකින් වැඩි කරගන්න පුළුවන් නම් මේ සෙග්මන්ට් එකේ මගේ බලාපොරොත්තුව ඒක. එකක් ඈ. දයන් මහත්තයා මොකද කියන්නේ? මොකද දැන් මට මතක් වෙන්නේ ඉස්කෝලේ කාලේ ඉලෙවල් කරන කාලේ පාසල සාන්තිතම සිද්ධල් මාතලේ මේ මම වසන්ති චතුරාණි උග්‍ර රසිකයෙක් වෙන ගැහැණු ළමයි චිත්‍රපටය. ඊට පස්සේ අපේ පන්තියට ගැහැණු ළමයි ගන්නවා අපේ ප්‍රින්සිපල්ගේ දුවලා දෙන්න දාගන්න ඕනේ ඉන්න ඉස්කෝලේට. මිශ්‍ර පාසලක් කරනවා. ඉතින් අපේ පන්තියේ ගැහැණු ළමයි 10 දෙනෙක් විතර එනවා. මේ ගැහැණු ළමයි 10 දෙනා අතර හිටියා එක ලස්සන ඇස් දෙනින ගැහැණු ළමයි. ඉතින් මට දැන් වසන්තිට පොඩි ඉතින් අපි මට ඇති අවුරුදු 18ක් වගේ. හොරේ පොතසේ පින්තූර දාගෙන කාලේ. 16 නෑ 16. ඉතින් ඒකට මේ අර ගැහැණු ළමයා ටික වසන්ති වගේ. ඉතින් පොඩි හිතුණා අහලා බලන්න. හැබැයි ඉතින් මගේ හොඳම යාළුවා එයාව දාගෙන මත් නෙමෙයි ඉතින් try එක. හරි. ඉතින් එහෙම බලනකොට දැන් ඒකත් අප්සෙට් මට. හැබැයි ඉතින් අරයටත් බෑ කියලා. යාළුවා කොහොම මටත් අහලා බලන්න කියලා. මමත් අහලා බැලුවා. ත්‍රිකෝ දැන් අරයටත් බෑ කිව්වා. ඔයාට හා කිව්වොත් ඒකත් ප්‍රශ්නයක් නේ කියලා. ඒ නිසා බෑ කිව්වා. අදටත් ඒ මගේ හොඳම ඒලියක්. ඉතින් ඊට පස්සේ එදා මේ බලන්න ගියා ෆිල්ම් එක එක්ටම් ගියේ. ඒකේ උන්මාද සිතුවම ඇහෙනකොට නේ කරකෝල අතෑරියා මාව. මට අදටත් ඒ සින්දුවේ මියුසික් ඇහෙනකොට ඒ පරණ මතකේ එනවා. ගන්න මල්ලි. ඔහොම ගන්න. මාද සිතුවම් මෙවේ විදේ මිදුම් වලාමෙද අතීතයේ නිදුණු පෙමින් ගිනිගත් හදවත් තනිවේ එක්ටම්ගේ තනිවේ එක්ටම්ගේ. ස්තුතියි. ඒක ආකයිව් කරලා තියාගන්න. ඒ කැලේ හරි වටිනවා. මොකද්ද මහත්තයෝ සින්දුව? මේක මම මේ විශ්වාස කරනවා මල්ලි මේ මම අද මෙතන ඉන්නේ මේ අපි හැමෝම මේ තැන්වල ඉන්නේ අපේ හිස්ටරි එකේ මොකක් හරි මේකට හරියන පසුබිමක් සැකසෙච්ච ඉඳ කියලා. කියන්නේ ඒක වෙන්නේ ඉස්කෝලේ සහ පවුලේ. ඉතින් අපේ තාත්තා මේ අපේ ගෙදර නිතර මේ රේඩියෝ එක දාලා තිබුණා. හැබැයි හුඟක් වෙලාවට ඉංග්‍රීසි ගීත තමයි අපේ ගෙදර ඇහුනේ. මගෙත් ඒ වගේ. ඔව් තාත්තා රස වින්දේ ඒවා ජිම් රියුස්ලා, එලිස් ප්‍රෙස්ලිලා, ටොම් ජෝන්ස්ලා ඒ වගේ ඒවා තමයි ඇහුනේ. ඒ අතරතුර මේ අපේ ගෙදර තිබුණ සම්ප්‍රදායක් මේ අපේ ගෙදර අපි 4 දෙනයි තාත්තයි අම්මයි හැමදාම රැයට මේ සිඳගෙන කන්න ඕනේ. ඒ 4 දෙනා කවුද? අයියලාද මල්ලියද? මම වැඩිමල් මල්ලි නංගිලා දෙන්නයි. අම්මි තාත්ති ඉතින් අපිට වෙන් වෙච්ච පුටු තිබ්බා. මේක අපේ ගෙදර සම්ප්‍රදායක්. ඒක කඩන්න බෑ. මොන යාළුවාවත් මොන ප්‍රශ්නයාවත් නැකිලා යන්නත් බෑ. මේ ඩිනර් ඉවරලා අපේ තාත්තා මේ මවුත් ඕකන එකක අපිත් එක්ක සින්දුවක් දෙකක් කියනවා. ඒ තාත්ති කියපු ජනප්‍රියම සින්දු දෙකක් තිබ්බා. එකක් අක්කේ අක්කේ අර බලන්නකෝ වැස්සක් නොවේ ඉන්නේ කියන එක. අනිත් එක තමයි මේ ගීතේ. මේ ගීතේ අදට හරි වළංගු හින්දා මම කියන්න මේ තාත්තා මේ ගීතේ ගායනා කරා. මම හිතනවා මේ ගීතේ මත අහද්දිත් ඕගලන්ට දැනෙයි මේ ගීතේ අද අපිට කොච්චර වළංගුද කියලා. ආමලිකත් ඇතුළු.
බොහොම ස්තුතියි. අර හින්දා මෙහාට එන්නද මෙහෙ ඉඳන් අරහෙට යන්නද? කොහොමද කියන්නේ? නෑ කොහොම ආවත් ඔය අවස්ථාව එනවනේ. ඒකින්ද දැන් කියලා. මොකද්ද ගීතේ? නෑ මට ගීතය කියන්න බැරි වෙයි. මේමයි අහලා පහල ඉන්න අයක උදව් ගන්න පුළුවන්. මම ගියන්න අය කියයි. ඔන්න කියන්න අය වායේ මොකද රත් පාර ගන්න ඒක අයියට පාර නෑ මම මේ ගීතයට කැමති වෙන්නේ දැන් පොඩි කාලේ ඉඳලා දැන් මට ඉන්නේ අයියලා 3 දෙනෙක්. එතකොට දැන් ඒගොල්ලන්ගේ නම තියෙන එකම ගීතයක්වත් නෑ. ඉතින් මම හිතාගෙන ඉන්නවා අර මින්ටන් මල්ලවරච්චි මහත්මයාගේ හදපතුලේ ගීතේ මට කියපු එකයි. ඉනෙන්න පියුමී වගේනේ. මං කියනවා මට විතරයි සින්දක් තියෙන්නේ. ඕගලන්ට නෑ. එහෙනම් මට විතරයි දෙන්නේ කියලා ඕකම තමයි දාන්නේ. ඉස්සර මට මගේ තාත්තී කැසට් එක ගෙනල්ලා තිබුණා අර ඉස්සර කැසට් පීස් කියලා. ඒක අන්තිමට අතන්ට අරගෙන චිරිස් කියලා කැඩිලා ගියා. ඒකම දාලා. ඉතින් ඒ හින්දා ඒ ගීතෙට තමයි කැමති. නමුත් මට හදපතුලේ පොඩි සහයෝගයක් දෙන්න නේද නැත්තම්. ඔයාට කියන්න බෑද? ඔය මනෝජය මං වෙනුවෙන් ප්ලීස්. ඇයි? ඔයා එහෙම කරන්න එපා මට හොඳේ. ඈ? අර පියුමී වගේ කෑල්ල එන්න ඕනේ. අයියේ පටන් ගන්න. ඔයා අපිට සපෝට් එකක් දෙන්න. පටන් ගන්නමු. පියුමී වගේ කියන කැල්ල කිව්වේ. ඒකනේ පියුමී වගේ එන්න ඕනේ නැත්නම් වැඩන්නේ. එහෙම කිව්වනම් මැදක් හරියක් කරගන්න කියන්න. මීටින් අද ගත්තත් බොහොම අමාරු ඒක. ඒක අන්තිමටදී. ඒක අන්තිමට ගෑත්තේ තියෙන්නේ. අන්තිමටම දී. ඒකනේ මං කිව්වේ චිටස් ගාලා කැඩිලා ගියා. මේ අපි ළඟ පියුමියක් ද දුර තියෙන්නේ ඒක. බස් 3 විතර යන්න ඕන. කරුණාකර ඒක තියෙනවා නම. නෑ හරි. සුබානි මොකද්ද තෝරගන්නේ? පරවුණු මල් වල. සුවඳාතීතය. රයිට්. ඇයි හේතුව? හේතුව කියන්නේ ශනය මේ දැන් සුජාතත් නායක මහත්මියගේ ගොඩක් ගීත ගොඩක් ඔය තරංගවලට ගායනා කරනවා. ඉතින් නිරන්තරයෙන්ම ඒ පොඩි කාලේ ඉඳන්ම ඒ ගොඩක් තිබුණු තරංගවලට ඒකේ ගීත ගායනා කරනවා. ඒ අතරින් මේ ගීතය මං හරි ආසයි. තුරුණ ශක්ති තරංගෙත් ඒ අතරතුරේදීත් ගායනා වුණා. ඒ නිසා මම ඒක තෝරගත්තා. එන්නේ ගායන කාලේ ගීතය ඇහුවේ. මේ අසංකගේ ගීතය මොකක්ද තෝරගන්න? සැර යටියෙන් අපි යන්නේ තුරා. විජය කුමාරතුංගමන්ගේ ගීතය. ඔව්. ඒකට හේතුව අර අපි දැන් පාසල් ප්‍රේමය කියන එක තේරෙනවනේ. ඉතින් අර එතකොට මේකට ගොඩක් කැමති කියන්නේ මේ වචන වලට අර ඒ කාලේ දැන් අර ගෑන් ළමෙක් හරි හම්බෙද්දි අතේ සතේ නැහනේ. ඒ කියන්නේ අර එතකොට අර මට හම්බුනේ අර කටුකොහලින් පිරි ඒ වගේ එකක. ඉතින් අර ඒ කාලේ ඉඳලා කැමතිනේ අර එකට යමු. ඒ වගේ වචන වලට සහ ඉතින් අර විජය කුමාරතුංග මහත්තයාගේ සින්දුවක් හින්දා පාසල් කාලේ දරුත් තම පිච්චි අතේ නෑ මේ යන විදියට. පාසල් කාලේ හොඳයි. අම්මම අලුපන් කන්න තිබුණු රුපියල් 5 තිබුණා දැන්. රයිට් බයි මනෝජ මෙහෙම දෙයක් කරමු. මේකෙන් පස්සේ පොඩි බැක් ටු බැක් සෙෂන් එකක් යන්න අපි මේ දෙකක් ගිහලා ඊට පස්සේ බ්‍රේක් එකට යන්න පුළුවන්. ඇයි ඔය කැමති නැහැ? නැත්තම් සින්දු ගොඩාක් තියෙනවා. ඔව්. කියන්නේ හිට වෙනකන්ද? අපිට ඕන එළි වෙනකන් හරි කියන්න පුළුවන්. අසංකේ සින්දුරයක් මලි. අසංකේ සින්දු ආලෙමු. ඒකෙන් පස්සේ තමයි මේ බැක් ටු බැක් යන්න ඕනේ.
සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. right බොහොම ස්තුතියි ඒ සඳහා සහභාගී වූ සියලුම දෙනාට ස්තුතියි. ඒ අතරේ විශේෂ ඉල්ලීමක් තිබුණා. මේක ඇත්තටම මේ මගේ ළඟ හිටපු පියුමකින් විතරක් නෙමෙයි මුළු මහත් ශ්‍රී ලාංකිකයින්ගෙන්ම ආපු ඉල්ලීමක් විතර සලකන්න පුළුවන්. මොකද ඒක ඒ තරමටම ජනප්‍රිය වූ ගීතයක්. ශශික ඔක්කොම කෝඩ්ස් නොටේෂන් ලෑස්ති කරගන්න. ඊට කලින් තව එකක් තියෙනවා. ඒ ගීතෙත් ඇහුවට පස්සේ ආයි මං ඒ වගේ මේ ගීත ඉල්ලන්නේ නැහැ. ලාභසිනා පොඩ්ඩක් ඕනෙමලු. ලාභසිනා සිත කලබන නුහුරු සෙයිලමේ ලාභසිනා සිත කලබන නුහුරු සෙයිලමේ නුඹ පාර සොයා මග නොඅසන් මගේ ස්වාමිනී නුඹ පාර සොයා මග නොඅසන් මගේ ස්වාමිනී. අයිද ආපු හැම දවසකම මම ඔක කියවුවද නේ? හැම දවසකම කොහේ යම්මුණත් කියවුවා. දැන් ගොඩක් කලාවට ප්‍රසංග වේදිකාවෙත් මේ ගීතය හැමදාම වගේ කියන්න වෙනවා. ඇයි ඇත්තටම සමාන සුභානිගේ නම අමතකුණා අපි කියන්නේ ලාභසිනා නෑ ලාභසිනා සුභානි කියන්නේ කතා කරන්නේ. නෑ එදා ඉඳන් අද වෙනකන් ලාභසිනා ඒ කියන්නේ ඒක ඇවිල්ලා දෛවය. ඒක දෛවය. ඒ කියන්නේ ඒකේ රියැලිටි වල මුලම ඉතින් ඔය නේද? මේව තමයි රියැලිටි කියලා පටන් ගත්තේ. ඊට පස්සේ තමයි ඒක මේ ඕව සාකච්ඡා කරන ගත්තොත් දිගට යන්න පුළුවන්. දැනටත් ඒ කියන්නේ රියැලිටි වැඩසටහන වල විනිසුරුවෙක්නේ. එතකොට එදා තිබුණු ඒ ක්වොලිටි එක සහ දැන් තියෙන එක අතර මොකක්ද ඔයාලට දැනෙන වෙනස කියන එකනේ. කෙටි පිටුපරක් දෙන්න පුළුවන් නම් කියන්න කමන්නේ. මේමයි ඉතින් අපි ඒ තුරු ශක්ති තරංගය සජීවීව ඒ කියන්නේ ගොඩාක් දසදහස් ගානකින් දිස්ත්‍රික් තරංගයට තෝරගෙන දිස්ත්‍රික් තරංගයෙන් පළාත් තරංගයට දාලා එතනින් ඒ තේරෙන අය ජාතික තරංගයට දැම්මා. එතකොට සජීවී විනිශ්චය මණ්ඩලයක් ඉදිරිපිට සජීවීව ගායනා කරලා සාමාන්‍ය ප්‍රසංග වේදිකාවේ ගායනා කරනකොට ගොඩක් අඩුපාඩුකම් සිද්ධ වෙනවා. දැන් ඉතින් සජීවීවම ඒ ගායනයට ලකුණු ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ ප්‍රමිතියෙන් යුතු තුනු ශක්ති තරංගය ඇත්තටම ඒ තිබුණු තරංග අතරින් ඉතින් මම සතුටු වෙනවා ජාතික තරුණ සේවා සභාව වැනි තැනකින් මේ ශිල්පිට ලැබුණාට. මේ ළඟදිත් ඔය ඒ සඳහා තුනු ශක්ති සෞන්දර්ය චාරිකාව සඳහා මූලිකත්වයේ ගත්ත එවක ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාව කටයුතු කර ආචාර්ය සුවින්ජයන්ත නවරත්න මහත්මයා WhatsApp ගෲප් එකක් හදලා ඒ ගෲප් එකේ මේක මේ ඔක්කොම දන්න තමන්ගේ අත්දැකීම් ටික ෂෙයා කරන්න කියලා මොකද එතුමට පොතක් ලියන්න අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් මොකද මමත් ඔය ගැන වැඩිපුරම දන්නේ ඔය ගායකයන් 14ද 12ද ඉරියේ 14 දෙනාගේ මේ ගීත නිර්මාණ එළිදැක්වීමේ කටයුත්තට මමත් සම්බන්ධ වුණා. මොකද ගුවන්විදුලි වැඩසටහනක් එතුමන්ට අවශ්‍ය වුණා. පැය දෙකක හෝ වැඩසටහනක් ওই ආසන්න කාලයක වැඩසටහනක්. නිසා මිනිස්සුන්ගේ කන උරු කරා මේ ගීත සඳහා. ඒ නිසා මම හිතනවා ලාභසිනා වගේ ගීත ගොඩාක් මේ ඔය කුසපීරී නැති ඔය ආදි වශයෙන් ගීත ගණනාවක් තිබුණා. මංගලිකා තෙන්නකෝල්ල සෑහෙන පිරිසක් ඒ වැඩසටහන හරහා එළියට ආවා. රයිට්. අපි ගීත දෙකක් රස විඳලා කෙටි විරාමයකට යනවා. ඒ ගීත දෙක ගායනා කරන්න අපි ආරාධනා කරන්නේ පළවෙනි ගීතය සුබානි හර්ෂණි, දෙවෙනි ගීතය හරිද මං කිව්වා? මෙහෙන් පටන් ගත්ත සුබානිගෙන් ඕන් ඔය පැත්තෙන් රුක්ෂාණගෙන් ඉවර කරා. එහෙම අපි ගියා බ්‍රේක් එකකට. ගීත දෙකක් රස විඳින්න. 1 2 3 4 Number
බලන්නකො වැඩේ හැටි ඈ අද අපිත් එක්ක හිටියා හැදෙන රටේ හදන පාට මල්ටිලැක් මෙන් LED අඳුර මකන සොඳුරු එළිය ASB ෆැෂන් ෆියෝඩෙල් කිරිතේ අපේ රටේ විශ්වවිද්‍යානාශක දියරේ මෙඩිටෝල් ඒ වගේම PG මාටින් අපේ අද වාද්‍ය ශිල්පීන් ලෙස කටයුතු කරේ සංගීතයේ මෙහෙයුවේ සාජ් ශිල්පීන් සම්බන්ධීකරණය කරේ තබ්ලා සහ පර්කෂන් වාදනය කරේ විශාරද මනෝජ් පීරිස් ඔක්ටෝපෑඩ් වාද්‍ය ශිල්පියා අසංක බණ්ඩාර ඩොලක් වාදනයෙන් චමිල් පෙරේරා කීබෝඩ් වාද්‍ය ශිල්පියා පුන්සිසි ලහිරු බේස් ගිටාර් වාද්‍ය ශිල්පියා කපිල කෝසල ලීඩ් ගිටාර් වාදනයෙන් ලක්ෂ්මන් කන්නංගර කීබෝඩ් වාද්‍ය ශිල්පියා ශශික අතපතේගෙන කීබෝඩ් දෙන්නෙක් අද හිටියා රයිට් වර්ෂය 1900 බ්ලා 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 ඒ කියන්නේ හරියටම නිශ්චිතව කියන්න බෑ දිනය පෙබරවාරි මාසයේ 7 වෙනිදා වාසනාවන්ත පින්වත් කුමරෙක්
මුතු තන්තිරගේ ශ්‍රීමාල් හැරිසන් අලස් මනෝජ් පේරිස් උපත ලැබූ දිනය වාසනාවන්ත දිනය අදයි ප්‍රහේතුනේ. Happy birthday to you. Happy birthday, dear Manoj. Happy birthday to you. එන්න කොහෙද ගිනි පෙට්ටියකුත් ඕනේ. පත්තු කරන්න බැරි නේද අපේ එක වයස ඈ 28 යෝ. හරි එන්න මේක දෙක මේ දෙපැත්තට මාරු වෙන්න ඕන හරි විදියට. ජයවා. ජයවා. 28යි. ඒක තමයි අද මේ ඉන යම් ඔව් හරි. මල්ලි ආයි ගහන්න එතකොට යාට චූන් එක එන්නේ. ඔව්. නිදුක් වේවා නිරෝගී වේවා ජීවිතේ වාසනාවන්ත වේවා තෙරුවන් සරණයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා මේ වෙලාවේ අපි දෙන්නම එකම වයසේ. එහෙමද? සම වයසද? මේ වයස හොයාගත්ත නම් හරියට. අනේ අයියේ. අපි අයියේ කියමු 28. මයික් එක තියාගන්න. විශේෂයෙන් මේ බඩේ තමයි මේක. මම කේක් එකක් ගේන්නම් කියලා. මයික් එක නැහැ ඔයාලට කියනේම ඇහෙන්නේ නැහැ. කොහොම මයික් එක දෙන්න අයිපොට? මයික් එක දෙන්න. ඇත්තටම මේ 28 වෙනි උපන්දිනය සමරන මේ මොහොතේ ඔබට මොනවද හිතෙන්නේ? මොනවද දැනෙන්නේ ඔබේ අනාගතය ගැන? මොනවද මේ වෙලාව විශේෂයෙන් කියන්න තියෙන්නේ මිෂ පීරිස්? නෑ විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ ඇත්තට බඩීට මේ මොකද මේ මං කේක් එකක් ගේන්න යනකොට කිව්වා පපා මෙහෙට ගේන්න දෙන්නේ නෑ. මේ මයික් එක කපලා යහෙන්නේ නැහැ කිසි දෙයක් කියනවා. මෙහෙට මේ ගේන්න බෑ. මේ කේක් එකක් ගේන්න එපා අයියේ ගේන්න බෑ මෙතන තියන්න බෑනේ. ඒක අපි වෙන දවසක ඒක සෙලිබ්‍රේට් කරමු කියලා කිව්වේ. නමුත් එයා මේ ලස්සන්ට මේක තබලාවකුත් දාලා විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. මේක අනිත් එක අද සහභාගී වුණු සියලු දෙනාටම නේද? සියලු දෙනාටම ස්තුති. ඔයා සාමාන්‍යයෙන් මේ ආගම දහමට ලැබි පුද්ගලයෙක් අද වගේ දවසක් උපන්දිනේ දවස සාමාන්‍යයෙන් සමරන්නේ කොහොමද? ඔයාගේ මේ ෂෙඩියුල් එක හැදිලා තියෙන්නේ කොහොමද මනෝජ්? නෑ මම උදේට හැමදාම ඉතින් යාඥා මම අල්ලගෙනවා කතා. පටන් ගන්නනේ. රාත්‍රී නිින්දේ ඇන්ඩිසලත් ඒක තමයි කරන්නේ. අදත් ඉතින් ගිහිල්ලා ප්‍රේ කළා තමයි නිදියන් දෙවන ස්තුති කරනවා. ලබා දුන්නේ හැම දෙයකටම. ජීවිතේ. මේ එච්චරද පූසන්ට කන්න දෙන්නේ? අපූස. මගේ දරුවෝට ඒක දැන් මෙහෙමයි. ඔය මේ බැටරි චාර්ජර්ස් එහෙම තියෙනවා නම් දෙන්න මේක charge කරලා දෙන්න. දැන් නොනවත්වා දැන් පාන්දර එළි වෙනකන් ඕවට ආන්සර් කරන්නත් තියෙයි. මොකද මේ මෙතුවක් කාලයක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් විවිධ වකවානු වල උපන්දිනය සමරනවානේ. එතකොට මේක තමයි හරි උපන්දිනේ. පෙබරවාරි මාසේ 7 වෙනිදා තමයි නියමිත දිනය. අනිත් දවස්වල තියෙන්නේ ඔක්කොම ෆේක් ඒවා, ඒ බොරු ඒවා. අද තමයි ඇත්ත උපන්දිනේ. රයිට් එහෙමනම් අද මේ අද ආරාධිතයින්ට තෑගි දෙන්න කියලා ඔයාලටම ආරාධනා කරනවා. අපේ අලුත් ආරාධිත අපේ ත්‍යාග ලබා දෙන PG මාටින් සමූහ ව්‍යාපාරේ මෙන්න දෙන්න ඔක්කොම දෙන්න. ඊට පස්සේ වියෝඩේල් කිරි තියනවා දෙන්න. තව කාටද දෙන්න? ඔක්කොම සංකේතාත්මකව දෙන්න. ඔයා දෙන්න. මේක මේ ගිහන් අයට වගේ දෙන්න මේක ටිකක් බරයි. ඊට පස්සේ පියුමිලගේ හිත හොඳ නැති වෙයි, ගෑන් ළමයිගේ හිත හොඳ නැති වෙයි. දෙන්න PG මාටින් තෑගි. අඩේ අයියේ තව එකක් අමතකුණා. ඔන්නත පිටිපස්සේ දෙවණන්ගේ අරන් දෙන ASB ෆැෂන් තෑගි ටික. ඒ ටික ගන්න. පොඩි ඔක්කොම අයියෝ දෙන්න. අයියෝ දෙන්න. ඔක්කොම දෙන්න. මේ හරි තැන්වල තියන්න. ඔව්. මාඩු කරගන්න එපා. thank you අයි. අපි දෙන්න ප්‍රසන්ට්. මේක නා අයින් කරනවා. නෑ කේක් එක අයින් කරගෙන ආයි. ඔයා යන්න එපා ඉන්න. ඔයා ඉන්න. මේ තබ්ලාවට කවුරුත් නැද්ද අන්තිම සින්දුවේ? ඔය වාඩි වෙන තබ්ලාවෙන් චමිල්. මේ අයියේ පොඩි වැඩක් අමතකුණා අයියේ. අයියා මං වෙනුවෙන් එක් කරන්න අයියේ. ඊයේ චමිලගේ බර්ත්ඩේ එකනේ ඒක නිසා. ඔයා කවන්න. චමිල්ට කවන්න. මෙයාගේ අද බර්ත්ඩේ
ඊයේ ඔක දෙන්න. අතරින් තියන්න. නෑ ඔව් මේක තියන්න. තව මොනවත් අමතක වෙච්ච වැඩ නෑනේ මට. අමතක වෙච්ච වැඩ නෑනේ ඔක්කොම වැඩ ටික මම කරානේ. තෑගි දුන්නා ඔක්කොම හරි මනෝජයට විශ් කරා. ඈ ඔක්කොටම කවාගෙන යන්න අය තබ්ල පොකුර තමයි ඊළඟට. දෙන එක වටේම දෙන්නයි තබ්ල ඩොල්කි දාගෙන යන්න. මේ එන්න අන්තිම ගීතේ වාට ලැස්ති කරලා දෙන්න. එහෙනම් ඔන්න එවනම් වාසනාවන්ත පින්වත් කුමාරයාගේ උපන්දිනයේ සමරන ගමන් අපි ගිහින් එනවා. අපින්තර ගන්නකෝ. ගෲප් ෆොටෝ එක ගන්නේ. ගෝ එන්නංගේ. හරි. නංගලෙන් ඉස්සරහ. එන්න. හරි බලන්න හරි. 2 3 ඕ මේ හරි ෆොටෝ ටික ගන්නකන් ඉන්න. අදීසි වෙන්නේ. හරි අනේ කොල්ලෝ අහක බලන්ද කොහෙද හිටියේ එක නං ඈ. ෂුවර්නේ? නෑ ලස්සනට ඉන්න ඔයා. ඔන්න කියලා ගියා. මේක නටරෝ. මුළු කාලය මම සංගීතයට යොදවන හින්දා දවස් ගමන් මොහු ගෙදරට එන්නේ නැති හින්දා සිටිය දවසේ නිතරම නිදියන හින්දා ඔයා හිතත් එපා මම ආදරේ නැtei කියලා ඒ මනෝජ්ගේ බර්ත්ඩේ පාටි එකට ගිය හින්දා එයාව තුරුල් කරන් මම හොඳ ඇටි නටාපු හින්දා ඇහරි සොරතල් ගෙලයි කියාපු හින්දා ඔයා හිතන් එපා මම ආදරේ නැtei කියලා හදන්න එපා දොඩන්න එපා ආදරේ ඔයාට නැtei කියා ආදරයට මා වහලෙකුණු උනට මා වරදා පිළිගන්න එපා ඔයාගේ දැඩීට ඇවිදින හැබෑරුමක් කී හින්දා ඔයාගේ මමීගේ කට හරි මකර කටක් කී හින්දා අයියා බන නැති වෙන්නේ කියාපු හින්දා ඔයා හිතන් දෙපා මම ආදරේ නැtei කියලා මොන ඇඳුමක් ඇන්දත් හැඩ නෑ කියාපු හින්දා මොන කෑමක් කිව්වත් රහ නෑ කියාපු හින්දා ඔයා අලුත් සමාජයට ගැලපෙන්නේ නෑ කියු හින්දා අනේ හිතන්න එපා මම ආදරේ නැtei කියලා ආඩන්න එපා දොඩන්න එපා ආදරේ ඔයාට නැtei කියා ආදරයට මා වහලෙකු නොවුනට මා වරදා පිළිගන්න එපා ආඩන්න එපා දොඩන්න එපා ආදරේ ඔයාට නැtei කියා ආදරයට මා වහලෙකු නොවුනට මා වරදා පිළිගන්න එපා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.